අද කතාබහට ලක්වෙන වැඩක් කරන්න බලාපොරොත්තු වෙගෙන සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ආයුබෝවන් සුබෝදෑසනක්. ආයුබෝවන්. දැන් මං කියපු හැඳින්වීමේ මතු කළ කාරණාවෙම පටන් ගත්තොත් රට විනාශයි බේරගමු කියන තේමාවෙන් ඔබතුමන්ලා අද සැරසෙනවා කොළමින් පටන් අරගෙන ආණ්ඩුව පන්නන තුරු නොනවතින අරගලයක් දියත් කරන්න. ඇයි මෙහෙම මේ වගේ අවස්ථාවක මෙහෙම අරගලයක් ඊළඟට මේ අරගල වලින් ආණ්ඩුව පන්නන්න පුළුවන්ද? මොකක්ද අද කරන්න යන්නේ? පැහැදිලි කරන්නකෝ අපිට. ඔව් අත් වශයෙන්ම දැන් මේ රටේ ජනතාව දැඩි පීඩනයකට හසු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුව මේ ගැන ජනතාව ගැන කිසිදු දෙයක් බලන්නේ නැතුව පහුගිය කාලාන්තරයේ තිස්සේම ක්‍රියා කිරීම නිසා මේ පීඩනය ඇති වුණායි කියන එක අපේ විශ්වාසය. බලන්න දැන් රටේ මූලික ප්‍රශ්න කීපයක් තිබෙනවානේ. දැන් අඩුගානේ මහජන සේවාවන් ටික සපයන්න ආණ්ඩුව අසමත් වෙලා. දැන් තෙල් පෝලිං, ගෑස් පෝලිං, ඒ වගේම ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් වැඩිවීම සහ රටේ අස්ථාවරත්වයක් දිගටම ගොඩනැගෙමින් තිබෙනවා. දැන් මේ රටේ රටට හොඳ නැහැ. විශේෂයෙන්ම පාලනය කළ හැකි දේවල් පවා ආණ්ඩුව අතහරලා ඒවා සම්පූර්ණයෙන් මහජනතාවගේ පිටට පටවලා තිබෙනවා. මේ නිසා දැඩි පීඩනයට හසු වුණු ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ඒ පීඩනය පිට කරන්න යම්කිසි ක්‍රියාමාර්ගයකට අපි නායකත්වයේ දිය යුතුව තිබෙනවා. ඒ නිසා තමයි මේ ආණ්ඩුව අසාර්ථකයි, අසමත්. ඒ නිසා ජනතාව පත් වෙලා තිබෙන මේ පීඩනකාරී තත්ත්වෙන් ඔවුන් ගලවා ගැනීම වෙනුවෙන් ජනතාව සමග සිටගත් ව්‍යාපාරයක් තමයි අපි මේ ආරම්භ කරලා තිබෙන්නේ. ඉතින් මේක අපි කරන්නම වෙනවා. මොකද මිනිස්සු බලන්න ගිහිල්ලා අර පෝලිං වලට ගෑස් පෝලිමට, ඩීසල් පෝලිමට නැත්නම් අර බඩු මිල් ගන්න පෝලිං වල ඉන්න මිනිස්සු කතා කරන දේවල් ඇත්තටම මිනිස්සු ඒ තරම් මහා ආවේගයෙන් කතා කරන්නේ. ඇයි? ඒකට වෙලා තිබෙන්නේ ඒක දේශපාලන නායකත්වයක් සහ ආණ්ඩුවේ පාලනය පිළිබඳව බරපතල විශ්වාසීය බිඳවැටීමක් තිබෙනවා. ඒ විශ්වාසීය බිඳවැටීම හරහා අපි මහජනතාව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුල ආරක්ෂා කරගන්න. ඒ වගේම මෙවැනි අවස්ථාවක විපක්ෂයේ වගකීම හැටියට ඔවුන්ගේ ඒ පීඩනකාරී තත්ත්වය පිළිබඳව අතට අරගෙන අපි ඒ පිළිබඳව ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම තමයි මේන් සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආණ්ඩුව වේවා විපක්ෂ වේවා හිතන්නේ ජනතාව ගැන. කියන්නේ අපි ඉන්නේ ජනතාව වෙනුවෙන් කියලා. එතකොට ඔබ කියන හැටියට එළියේ ගිනිදැල් ඇවිලෙනවා නම් පත්තු වෙලා නම් තියෙන්නේ වතුර කෑන් එකක් බූලියක් අරන් යන්න ඕනේ ගමන්ට පිදුරු ටිකක් අරගෙන යන්නේ පාරට බහින්නේ ඇයි මේ? ඔබ තාමත් හොඳ කතාවක්. ඒක මොකද හේතුව අපි මේ යමක් ජනතාව අවුල්වන්න, ජනතාව නැත්තම් ඔය කතාවන් කියන උසි ගන්නවන්න එහෙම ගන්න පියවරක් නෙවෙයි. අපි දිගටම මේ ප්‍රශ්නේ විසඳ ගන්න හැටි ගැනත් ආණ්ඩුවට කිව්වා. දැන් බලන්න IMF එක ගැන ගන්නකො උදාහරණයකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වලට ගිහිල්ලා අපේ විදේශ සංචිත පිළිබඳව තියෙන මේ ගැටලුව විසඳ ගන්න කියලා අපි කිව්වේ මීට අවුරුද්දක් එකමාරකට උඩදී. මොකද එතකොට ආණ්ඩුව කිව්වේ ආණ්ඩුව සහ ආණ්ඩුවේ නියෝජිතයන් දිගින් දිගට කිව්වා නෑ IMF එක ගැන අපි කතා කරන්නේවත් නැහැ. ඒක මහා භයානක රකුසෙක් කියලා. දැන් විශේෂයෙන්ම මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් දිගින් දිගටම කිව්වා IMF එක එක්ක අපේ කිසිම ගනුදෙනුවක් නැහැ කියලා. දැන් අද වෙනකොට වාර්තා වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ජනාධිපතිතුමා කතා කරනවා, ඒ වගේ මුදල් ඇමතුමා කතා කරනවා, ආණ්ඩුව කතා කරනවා කියලා අද වෙනකොට වාර්තා වෙනවා. ඉතින් අපි විසඳුම් යෝජනා කරනවා. දැන් බලන්න පාර්ලිමේන්තුවේදී පළවෙනි වතාව නෙමෙයි. පාර්ලිමේන්තුවේදී පමණක් නෙමෙයි මම දන්නවා ගිය සතියේ අපේ පක්ෂයේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කරන මන්ත්‍රීවරුන් ගණනාවක් මහ බැංකු අධිපතිවරයා මුණ ගැහිලා මේ කාරණා ගැන කිව්වා මෙන්න මෙහෙම කරන්න. මොකද අපි මේ ආණ්ඩුව පෙරලා දැමීමේ ක්‍රියාමාර්ගය කියන එක දේශපාලන ව්‍යාපෘතියක්. නමුත් ප්‍රශ්නේ වෙලා තිබෙන්නේ රට වැටෙන්න දෙන්න බෑ. රට වැටුනොත් අපිට දේශපාලනය කරලා තේරුමක් නැහැ. මොකද රට විනාශ වෙනවා. ඒ නිසා රටට වෙන විනාශය, ජනතාවට වෙන විනාශය නවත්තා ගැනීම සඳහා අදහස් හා යෝජනාත් අපි දීලා තිබෙනවා. ඉතින් ආණ්ඩුව ඒවා පිළිබඳ කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. එහෙම අවස්ථාවක අපි කුමක්ද කළ යුතුව තිබෙන්නේ? එහෙම අවස්ථාවක ආණ්ඩුවට දැනෙන්න ඒ ජනතා විරෝධය ඉස්සරහට ගෙනියන්න ඕනේ. දැන් මෙහෙම දැනෙන්න ආණ්ඩුවට දනවන්න යනකොට දැන් අපි වර්ජන උද්ඝෝෂණ විරෝධතා ගමුකෝ. ඒ කියන්නේ විශේෂයෙන් සෞඛ්‍ය, අධ්‍යාපනයේ පහුගිය කාලවල අවසාන වශයෙන් මේක රෝහල් වල නම් රෝගියාට දැනුණා. අධ්‍යාපනය තුල නම් ඉගෙන ගන්න දරුවන්ට දෙමාපියන්ට දැනුණා. මේ ආදී වශයෙන් සමස්තයටම මේන් දැන් මේ එකක් ආණ්ඩු නිසා පීඩාවට පත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් මේව නිසා ජනතාව තැලෙන්න පොඩි වෙන්න පටන් ගන්නවා. දැන් මේ වැඩ පිළිවෙල ඇතුළේ ඔබ මෙහෙන් එනවා, ජවිප ජන බලවේගය අරහෙන් එනවා. මෙහෙම ඇවිල්ලා මේ අමාරුවෙන් හරි ගැට ගහගෙන යන ජන ජීවිතේ පෝලිං වල රස්තියාදු වෙවි, පාරවල් ගානේ රස්තියාදු වෙවි ගෙවන්න වෙලා තියෙන ජීවිතේ තවත් අසීරුතාවට හෙලීමක් නෙවෙයිද මේ තුල? අනිත් එක මෙහෙම බැහැලා ප්‍රජාතන්ත්‍රීය රටක ආණ්ඩුව එලවන්න පුළුවන්ද?
ඇත්තටම දැන් මේම කරන්න වෙන කිසිවක් නිසා නෙවෙයි ආණ්ඩුවේ නොසලකිලිමත් භාවය නිසා. මොකද දැන් උදාහරණයක් හැටියට මම IMF එකම කිව්වේ ඒකයි. ආණ්ඩුවට යම් ආකාරයක මේවා විසඳාලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කරන්නේ නැත්නම් ඔවුන් පාර්ලිමේන්තුව වගේ තැනක කියන කාරණා පිළිබඳව අහුම්කම් දෙන්නෙත් නැත්නම් දැන් මොකද්ද කළ යුතු තිබෙන්නේ? එහෙනම් තවදුරටත් ජනතාව පීඩාවට පත් කිරීම නෙවෙයි. ඒතකොට ජනතාව මේ විදිහට මහා අමාරුකම් වලට දාලා තියෙන වෙලාවක ඒ පිළිබඳව ආණ්ඩුවක් හැටියට ක්‍රියා කරන්නේ නැත්නම් වෙන විකල්ප නැහැ. ඉතින් අපි කියන්නේ අපි ජනතාව බේරා ගැනීම සඳහා සහ මේ කඩාගෙන වැටෙන ආර්ථික තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා තමයි මේ වගේ දේවල් වලට යොමු වෙන්නේ. විශේෂයෙන් කියන්න ඕනේ අද වෙනකොට ජාත්‍යන්තර මට්ටමුත් අපේ රටට ලැබිලා තිබෙන්නේ හොඳ සහතිකයක් නෙවෙයි. අර මම කිව්වා වගේ ලෝකේ මම දැක්කා ඊයේ එංගලන්තේ නිකුත් කරලා තියෙන වාර්තාවක් සංචාරකයන් වෙනුවෙන්. මොකද්ද උන් කියන්නේ? ලංකාවට යනවා නම් පරිස්සම් වෙන්න. මොකටද පරිස්සම් වෙන්නේ? මේ ත්‍රස්තවාදී ක්‍රියාවලින් නෙවෙයි. ලංකාවට යනවා නම් ලංකාවේ ආහාර ද්‍රව්‍ය හිග වෙනවා, බෙහෙත් හිග වෙනවා. ඒ වගේම ලංකාවේ ආර්ථික තත්ත්වයේ මහා කඩාගෙන වැටීමක් තියෙන. ඉතින් ප්‍රවේශමෙන් සංචාරය කරන්න කියලා. මොකද ඒකෙන් දෙන පණිවිඩය අපි බංකොලොත් කියලා. ඉතින් ඒ තත්ත්වයට රට ඇති වෙනවා නම් ඉස්සරහා කාලේ මොනව වෙයිද? ඒකයි අපි කියන්නේ මේ ආණ්ඩුව රටේ ජනතාවගේ මේ මූලික අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න අසමත් වුණා පමණක් නෙවෙයි රට ඉදිරියට ගෙනියාම පිළිබඳවත් විශ්වාසය බිඳලා තිබෙනවා. ඉතින් වෙන විකල්ප නැහැ. ඒකයි අපි කිව්වේ ප්‍රධාන දේශපාලන ධාරාවේ ඉන්න පක්ෂයක් හැටියට විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ මේ ව්‍යාපාරයට නායකත්වය දීලා අපි කරන්නේ මේ ආණ්ඩුව යම් ආකාරයක නොසලකිලිමත්ව ක්‍රියා කරනවා නම් ඒ නොසලකිලිමත් භාවයේ අතහැරලා කරුණාකරලා අවතීර්ණ වෙන්න ප්‍රශ්නෙට. දැන් බලන්න ජනාධිපතිතුමා පහුගිය දවස්වල මම දැක්කා විවිධ සංචාරය යෙදෙනවා. විශේෂයෙන්ම නිරීක්ෂණ චාරිකාවල. මම දැක්කා මිල්කෝ එකට යනවා යෝගට් හදන හැටි බලන්න. මම දැක්කා විදේශ රැකියා කාර්යාංශයට ගිහිල්ලා එතුම බලනවා විදේශ රැකියා කාර්යාංශයේ ලියාපදිංචි ඒජන්සි ක්‍රියා කරන හැටි ගැන. මම දැක්කා ඔයට ඉස්සරලා මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විවිධ ස්ථානවලට ගියා. මම කියන්නේ මේ ජනාධිපතිවරයා එහෙම ගියේ එක ගැන මම මුකුත් කියන්න යනවා නෙවෙයි. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ මේ රටේ මූලික ප්‍රශ්නේ මොකක්ද? මූලික ප්‍රශ්නේ ජනතාවට ජීවත් වෙන්න බැරි තරම් ආර්ථික ගැටලු වලට මැදි වෙලා තිබෙනවා. විනිමය අර්බුදයකට මතු වෙලා තිබෙනවා. භාණ්ඩ මිල බලාගෙන ඉන්න උඩට යනවා. ඒතකොට දැන් මෙවැනි අවස්ථාවක වාඩි වෙලා යම් ආකාරයක ඒවා විසඳාලීම සඳහා විසඳුම් හොයනවා නම් මීට වඩා හොඳයි. හොඳයි. ආණ්ඩුව පැත්තෙන් කියන්නේ ජනාධිපතිවරයාගේ පැත්තෙන් මේ මැති ඇමතිවරු ඇවිල්ලා වගේම තමන්ගේ පැත්තෙන් කියන්නේ මේක රට අභ්‍යන්තරයේ ඇති වූ ගැටලු වල ප්‍රතිඵල නෙවෙයි මේ බොහෝ ඒවා රටින් බාහිර ලෝකයේ තුල ඇතිවෙච්ච ඒවායේ ප්‍රතිඵල වලට තමයි අද අපිට භුක්ති විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟට ගත්තාම මේ විදියට හරිය මිල වැඩි කරලා පවත්වාගෙන නොගියොතින් සියල්ල හිඟ වෙන්න පුළුවන්, නැතිම වෙලා යන්න පුළුවන්. එහෙම තැනක ජන ජීවිතේ සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. ඔබතුමන්ලා කියනකොට ආණ්ඩුව ජනතාව දිහා බලන්නේ නැහැ කියලා. ඔවුන් කියනවා ජනතාව දිහා බලන නිසා තමයි මෙහෙම හරි තීන්දුව తీරන අරගෙන කරන් යන්න වෙලා තියෙන්නේ කියලා. මොකද ඔබ කියන්නේ? ඒක ඇත්ත කතාව එක නෙවෙයිනේ. දැන් මේ ලෝක අර්බුදය ඇති උනේ අපිට පමණක් නෙවෙයිනේ. දැන් බලන්න උදාහරණයක් ගත්තොත් කොවිඩ් වසංගතය. ඒක හැම වෙලාවෙම කියනවානේ මේ කොවිඩ් නිසා ලෝකේ මහා බරපතල ව්‍යසනයකටපත් වුණා. ඒ නිසා තමයි මේ ආර්ථික අර්බුදය කියලා එක පැත්තකින් කියනවා. දැන් මම දැක්ක ඊයේ පෙරේදා මුදල් ඇමතුමා මාධ්‍යයට කරපු ප්‍රකාශයක තියෙනවා මේ යුක්‍රේන් රුසියා යුද්ධය නිසා අපි තව පීඩාවකටපත් වෙලා තියෙනවා කියලා. ඒවයි යම් යම් කාරණා තිබෙන බව ඇත්ත. නමුත් ප්‍රශ්න තිබෙන්නේ මේ අර්බුදයට මුහුණ දෙන්නේ අපි විතරක් නෙවෙයි. ලෝකෙම මුහුණ දෙනවා. දැන් ලෝකේ හැම රටක්ම මේ වගේ අවදානයකටපත් වුණාද? ලෝකේ හැම රටක්ම මේ වගේ තර්ජනයකටපත් වෙලා මහා ආර්ථික කඩාගෙන වැටීම වලට ලක් වෙලා තිබෙනවද? නැහැ. අපිට වඩා අන්ත දුප්පත් හැටියට සලකන සහ අපිට වඩා ආර්ථික හතින් ආදායම් මතින් පහළ මට්ටමක තිබු රටවල් පවා මේකට ඔරොත්තු දෙමින් ක්‍රියා කරනවා. එතකොට ඇයි අපිට බැරි? මෙතන වැරද්ද තිබෙන්නේ අපේ හරි ආර්ථික උපාය මාර්ග වලින් මේවා සන්නද්ධ කරගෙන ක්‍රියාත්මක නොවීම සහ අවධානය යොමු නොකිරීම. මට පොඩි අවස්ථාවකද ඕකටත් ආණ්ඩුව පැත්තෙන් පිළිතුරක් තියෙනවා. ඔබ ඔය කියන ලෝකයේ අනිකුත් රටවල් ගත්තාම බොහෝ ඒවා ක්‍රමිකව Tamanගේ ආර්ථිකය නංවාගෙන යමින් ඉන්නකොට මේ ප්‍රශ්නේ එනවා. ඔවුන්ට ඒ නිසා මූණ දෙන්න ශක්තියක් තියෙනවා. අපේ රටේ Taman දීපු මට්ටමිනුත් පල්ලෙහාට වැටිච්ච ආර්ථිකයක් ගන්න වෙච්ච ආණ්ඩුවට ඒ එක්කම අර කොරේ පිටට මරේ කියනවා වගේ කඩාගෙන වැටෙනවා කොවිඩ් වසංගතය. එතකොට අමතර වියදම් දරන්න වෙනවා. ආර්ථිකයේ තරම් ශක්තිමත් නෑ මේවට මුහුණ දෙන්න තරම්. එතන චෝදනාවක් ඔබතුමාලටත් තියෙනවනේ එහෙම. ඇත්තටම මේකට නම් දෙන්න තියෙන්නේ අර
පරණ කතාවක් තියෙනවනේ නටන්න බැරි මිනිහට පොළොව ඇදයි කිව්වා වගේ. ඒ වගේනේ දැන් මේ අය කොහොමද ආණ්ඩුව බාරගත්තේ? ආණ්ඩුව බාරගත්තේ අපි වියත් මග පාලනයක් ගෙනියනවා කියලා. ඒ කියන්නේ පහුගිය කාල සීමාවට වඩා විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් දාලා ඒ වගේ වියත් මග පාලනයක් ඇති කරනවා කියලා තමයි. ඒ කියන්නේ විශේෂඥයන්ගේ උපදෙස් පරිදි විශේෂඥ මෙහෙයවීම යටතේ අත්දැකීම් ලබාගත් අයගෙන් සමන්විත පාලනයක්. ඒ කියන්නේ වඩාත් හොඳ පාලනයක් ගෙනියනවා කියලා. මොකද උනේ? දැන් බලන්න බාර දීපු කිසිදු විෂයක් හරියට කරගන්න බැරි වුණාම කාටවත් දොස් කියලා වැඩක් තියනවද? මම අහන්නේ දැන් ලෝකේ වෙන රටවල් ගන්න අසල්වැසිම රට බංගලදේශේ මාලදිවයින අනිත් පැත්තෙන් ගන්න අපේ පාකිස්තානයේ වගේ රටවල්. අපේ පාකිස්තානේ හොඳයි ඔබ ගත්ත එක මම දකින්න ගොඩක් වෙලාට ඒක අමතක වෙනවා අතහැරෙනවා. දැන් ඔබ දන්නවද පාකිස්තානයේ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න පවා චීනය එක සාකච්ඡා කරන්න වෙන තැනකට ඔවුන්ගේ ආර්ථිකය බොහොම කඩාගෙන වැටලා තියෙනවා. ඇත්තටම ආර්ථිකය කඩාගෙන වැටීම හා මෙවැනි දුෂ්කරතාවයන් වලට පත් වුනහම අපි කියන්නේ ඒවාට විසඳුම් සොයාගන්න යම් ආකාරයක ආණ්ඩුව නායකත්වය දෙන්න. දැන් අපි ගෙවුම් ශේෂයේට කියන්නේ මේ අර්බුදය දැන් ඇති වුණා. එතකොට අර ආදර්ශවත් අසහාය නායකත්ව පෞරුෂයක් දක්වපු ඉම්රාන් ખાන් ගැන අද ඔබතුමන්ලා කතා කරන්නේ නැද්ද? ඉම්රාන් ખાන් අනුගමනය කරන ක්‍රියාමාර්ගයේ අපි සතුටු වෙන්න ඕනේ. ඇයි? අපි කියන්නේ ලංකාවට ඒ තත්ත්වය උදා කරගන්න. ඒ කියන්නේ අපි කියන්නේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න විසඳුම් හොයන්න. මොකද්ද විසඳුම් හොයන්න කියලා කියන්නේ? දැන් උදාහරණයක් මම එක කාරණයක් කියන්නම් ඒ ගැන. එකක් තමයි දැන් ගෙවුම් ශේෂ අර්බුදය තියෙනවානේ. දෙවන ශේෂ අර්බුදය කියන්නේ අපිට ඩොලර් හිගයි. එතකොට අපිට මාසික වියදම් කරන්න තියෙන මුදලට ආදායමට වඩා වියදම වැඩි. තෙල් වලට යනවා, බෙහෙත් වලට යනවා, ඔක්කොම හරි. එතකොට අපි මෙවැනි අර්බුදයක් ඇති වුණාම අපේ ආදායම් මාර්ග ඇහිරිලා. ඒ කියන්නේ සංචාරක ව්‍යාපාරය, අපේ අපනයන ආදායම්, ඒවයින් විදේශ පේෂණවල හිගයක් ඇති වුණාම අපි ඒවට తాවකාලික විසඳුමකට යන්න එපා. ඒකට ක්‍රම දෙකයිනේ තිබුණේ. එකක් තමයි අපි ඔය ජාත්‍යන්තර ආධාරයකට යන එක නේ IMF වගේ ආයතනයකට ගිහිල්ලා తాවකාලිකව මේක විසඳා ගැනීමට උදව්වක් ලබා ගැනීම. ඒක අවුරුදු 4කට 5කට වෙන්න පුළුවන්. දෙක මොකද්ද කරන්න තියෙන්නේ? අපි මේ ණය කන්දරාවක් තියෙන නිසා ඒ වාර්ෂිකව ගෙවන්න තියෙන ණය මුදල ප්‍රතිව්‍යුහගතකරණයක් කිරීම වරදක් නෙවෙයි. ලෝකේ හුඟක් තැන්වල එහෙම කරනවා. මොකද Tamanට ඒ වෙලාවේ බැරි නම් අදාළ රටවල් එක්ක ආයතන එක්ක කතා කරලා ඒ වායට පුංචි සහනයක් අරගෙන ඉස්සරහට යනවා. මොකද මේ මොහොතේ කඩාගෙන වැටලා තියෙන තත්ත්වය නැත්තම් මේ මුණ දෙන්න තියෙන අර්බුදේ විසඳා සඳහා එවැනි විසඳුම් වලට යෑම වරදක් නෙවෙයි. ඉම්රාන් ખાන් අනුගමනය කරන ක්‍රියාපරිපාටිය හරි. මොකද හේතුව ඔහු දන්නවා මේ මුණ දෙන්න තියෙන අර්බුදයෙන් ජනතාවටත් රටට ඇති වෙන පීඩනය වළක්වා ගැනීම සඳහා එවැනි තීන්දුවකට යා යුතුයි කියලා. අපි මොකද කරන්නේ? අපි බොහොම ආඩම්බරකමින් කියනවා නෑ අපි ණය ගෙවීම දිනයක්වත් පහු කරන්නේ නෑ. ඉතින් එහෙම තියෙනවා නම් හොඳයි. නැත්තම් අපි කරන්න ඕන මොකක්ද? ඒ ගෙවන්න තියෙන කණ්ඩායම් එක්ක සාකච්ඡා කරලා ප්‍රතිව්‍යුහගත කරන. අපි බලන්න අපි ආඩම්බරකමින් ඒ කතාව කිව්වට වරාය ඇතුළට ඇවිල්ලා තියෙන භාණ්ඩ ටික නිදහස් කරන්න ඩොලර් ටික අපිට නැහැ. අපි කියනවා ණය ගෙවලා අපි නිදහස් වෙනවා. අපි කාටවත් ණය නැහැ කියලා. හැබැයි වරායට ඇවිල්ලා තෙල් ටික බාගන්න බෑ නැව් ටික පොලිමේ තියෙනවා. ඉතිහාසයේ කවදාකවත් මෙහෙම වෙලා තිබුණාද? අපි කියන්නේ මේ වගේ උපායශීලී කළමනාකරන මට්ටමකට ගියේ නැත්තම් අපේ රට තවත් අනතුරුදායක තත්ත්වයකට වැටෙන්න පුළුවන්. ඔව් දැන් මේ වෙද්දී රුසියාවට යුක්‍රේනයට යවන තේ ටික සම්පූර්ණයෙන්ම නතර වෙලා තියෙනවා. ඒකට අපේ තේ ගැනුම්කරුවන්ගෙන් ප්‍රධානම ගැනුම්කරුවෝ දෙන්නෙක් මේ රුසියාව වගේ ගත්තාම මේ මත් විශාල ගැනුම්කරුවෙක් මේවා ඊළඟට බොර තෙල් මිල ඇයි ළඟ අධික ලෙස ඉහළ යන්නේ 75ට 70ට 75ට තිබෙක 130 දක්වා එන්නේ ඇයි මේ මෑත කාලිනව මේ ඇතිවෙච්ච යුදමය අස්ථාවර දේශපාලන වාතාවරණය. ඒ නිසා ඉන්ධන සැපයීමට බාධා, ගෑස් සැපයීමට බාධා. ඔබ පිළිගන්නේ නැද්ද මේ සියල්ලත් එක්ක දුර්වල වෙමින් තිබුණු ආර්ථිකයක් හිමි රටක් විදියට අපිට මේ ආපු බාහිර බලවේග තමයි ප්‍රධාන වෙන්නේ කියන එක තවදුරටත් ඔබ පිළිගන්නේ නැද්ද? බාහිර බලවේගවල බලපෑම් අපිට එල්ල වෙලා තිබෙනවා. ඇත්ත. කොවිඩ් වසංගතයෙන් අපිට යම් ආකාරයක සංචාරක ව්‍යාපාරයට සහ විදේශ පේෂණවලදී අපනයනවලදී අපිට යම් බාධාවක් ඇති වුණා. දෙක ඔය රුසියානු යුක්‍රේන යුද්ධය මේ මෑත පටන් ගත්තේ. එතකොට ඒකෙත් අර්බුදයේ කොටසක් තිබෙනවා. මොකද අපේ තේ අපනයන 12ක් විතර යන්නේ රුසියාවට සහ යුක්‍රේන. සංචාරක ව්‍යාපාරෙදිත් වැඩියෙන්ම අපේ සංචාරකයෝ ආවේ ඒ රටවල් දෙකේ. ඒක ඇත්ත. හැබැයි අපි කියන්නේ දැන් මේක ඒ පැත්තට තල්ලු කරලා නිදහස් වෙන එක නෙවෙයි. පාලකයන්ගේ යුතුයකම තමයි ඒ තත්ත්වයන් හමුවේ ලෝක අර්බුදයන් හමුවේ කොහොමද අපි මේක කළමනාකරණය කරගන්නේ? එතනයි අඩුව තිබෙන්නේ. අපි කියන්නේ මේ ලෝක අර්බුදය නිසාම සියල්ල සිද්ධ වුණායි කියලා ඇඟ බේර ගන්න බෑ. දැන් අපි කියන්නේ ලංකාව ඇතුලේ උදාහරණයකට ගන්නකො. අපි දැන් මෙවැනි තත්ත්වයන් වල අපේ වියදම් අඩු කරගන්න, ඒ වගේම අපේ යම් ආකාරයක පාලනයක් නැති කරගන්න ගන්න ක්‍රියාමාර්ග පිළිබඳවත් අඩු ගන්න ජනතාව සෑහීමකටපත් වෙනවද? මෙතනයි තියෙන අර්බුදය. ඉතින් ලෝක අර්බුදයන් පිට දාලා
මේ ආණ්ඩුවේ වියදම් දැන් පහුගිය අයවැයනුත් අපි දැක්ක ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේ ඉඳලා බොහෝ කප්පාදු කිරීම රජයේ ආයතනවල කප්පාදු කිරීම උත්සවාදී බොහෝ සෙයින් අඩු කරලා එහෙමත් ගමන් කරමින් තියෙන ආර්ථිකයක් නේ අපේ රටේ තියෙන්නේ. මම නම් ඒක පිළිගන්නේ නැහැ. මොකද ප්‍රමුඛතාවය තෝරා ගැනීම කියන එක මේ ආණ්ඩුව කිසිසේත් කරන්නේ නැහැ. දැන් බලන්න උදාහරණයක් මම කියන්නම්. ඔක කෙනෙක් කියන්න පුළුවන් රටේ සංවර්ධනය කිරීම නරකද කියලා. හැබැයි මම දැක්කා ව්‍යාපෘති ලක්ෂයක්. දැන් උදාහරණයකට මම නෙවෙයි දැන් මේක විවේචනය කරන්නේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ පෙරේද මම දැක්කා මාධ්‍යට මේ ව්‍යාපෘති ලක්ෂයේ වැඩසටහන ගැන බොහොම දැඩි විවේචනයක් කරනවා. දැන් ව්‍යාපෘති රුපියල් මිලියන 80000ක් ව්‍යාපෘති ලක්ෂය කියලා වැඩසටහනකට දානවා. මම කියන්නේ රටේ සංවර්ධනය කිරීම නරකයි නෙවෙයි ප්‍රමුඛතාවයේ හඳුනා ගැනීම. මේ මොහොතේ කළ යුත්තේ මොකක්ද පළමුව. අන්න ඒ තෝරා ගැනීම මේ ආණ්ඩුවේ නැහැනේ. අනිත් එක ඔබ කියනවා වගේ කොහෙද සල්ලි නාස්ති කිරීම අඩු කරන්න වියදම අඩු කරලා තිබෙන්නේ. දැන් විශේෂයෙන්ම මැති ඇමතුරුන්ගේ වියදම කියන එකක්. නමුත් රජයේ වියදම් අඩු කිරීම සඳහා ගත්ත ක්‍රියාමාර්ග වලින් රජයේ මුදල් ඉතුරු වෙලා තිබෙනවාද කියලා කෙනෙක් අහුවොත් ඒක සම්පූර්ණ වැරදි. අනිත් එක තමයි රටක මෙවැනි අර්බුදයක් ඇති වුණාම ඒ අර්බුදයේ මොහොතේ මුදල් අමාත්‍යාංශයේ ප්‍රධාන වගකීමක් තමයි ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන වගකීමක් තමයි රටේ තත්ත්වය පිළිබඳ නිරන්තරයෙන් කරුණු ජනතාවට කීම. නැත්තම් පාර්ලිමේන්තුවට කීම. අඩු ගානේ පාර්ලිමේන්තුව තුල හරි මෙන්න මේ තත්ත්වය ඇති වෙලා තිබෙනවායි කියලා වරින් වර වාර්තා කිරීම වගකීමක් තිබෙනවා. ඒකත් මේ ආණ්ඩුවේ මැති ඇමතුරු කරන්නේ නැහැ. හොඳයි අපි විරාමයක් ගමු. විරාමයෙන් පස්සේ නැවත වතාවක් 37 නායක මැතිතුමන්ගේ මේ පවත්නා දේශපාලන සහ ආර්ථික මේ ආදී කාරණා පිළිබඳව සාකච්ඡා කරමු. යලිත් සජබ ජාතික සංවිධායක සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී 37 නායක මැතිතුමන් එක්ක අපි සාකච්ඡාව ආරම්භ කරමු. දැන් මේ වෙනකොට ආණ්ඩුව ඇතුළේම විපක්ෂයක් හැදිලා ස්වාධීනව කටයුතු කරන්න යම් පිරිසක් ඉදිරිපත් වෙලා ඒ පිරිසට තව පිරිස් එක්කාසු වෙමින් ක්‍රමානුකූලව ගමන් කරමින් තියෙනවා. දැන් මැතිවරණත් තව මෑතක එන්න සූදානමින් තියෙනවා. එතකොට සමගි ජන බලවේගයේ එක පැත්තකින් ජාතික ජන බලවේගයේ තව පැත්තකින් දෙමළ දේශපාලන පක්ෂ උතුරු නැගෙනහිර තව පැත්තකින් මේ විදිහට කටයුතු කරමින් ඉන්නවා. මේ සියලුම විපක්ෂ කණ්ඩායම් වලට ඔය ආණ්ඩු පක්ෂයේ ඇතුලේ විපක්ෂයක් බිහිවීම බලපාන හැටි ගැන කතා කරොත් ඒක සමගි ජන බලවේගයට තියෙන බලපෑම කොහොමද? ඇත්තටම දැන් ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ තිබෙන තදබල විරෝධය සහ කලකිරීම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තේරෙනවා. මොකද ඔවුන් ගම් වලට ගියාම ඒ මුණ දෙන තත්ත්වෙනේ. හැබැයි ඉතින් හුඟක් අයට ඒක එළියට කතා කරන්න බෑ. දැන් නමුත් මේ ආණ්ඩුවට වෙලා තිබෙන මේ ආණ්ඩුව ඇතුලේ ඉන්නේ අර ආණ්ඩුවක් පෙරලා දැමීම සඳහා එකගත්තයට පත් වෙලා එකට වැඩ කරපු කණ්ඩායමක් මිස ප්‍රතිපත්තිමේ වශයෙන් එකම අදහසක් තියෙන කණ්ඩායමක් නෙවෙයි. දැන් උදාහරණයකට ගත්තොත් ආණ්ඩුව ඇතුලේ නියෝජනය කරපු කුඩා දේශපාලන ව්‍යාපාර 11ක් කොහෙද තියෙනවා. දැන් මේ අයගේ අදහස් වෙනස්. එතකොට ආණ්ඩුවේ මැති ඇමතුරු හැටියට ඉන්න ජනාධිපතිතුමා අගමැතිතුමා සහ අනිත් කණ්ඩායම් වල අදහස් වෙනස්. මේ නිසා තමයි ওই මත ගැටුම් ඇති වෙලා අවසාන වශයෙන් ওই දැන් ඊයේ පෙරේද ඇති වෙච්ච සිදුවීම් වලට පවා ගියේ. ඉතින් මම විශ්වාස කරනවා දැන් විපක්ෂයට කොහොමද මේක බලපාන්නේ කියලා කිව්වොත් ඇත්තටම රටේ ජනතාව මූණ දෙන මේ දැඩි පීඩනකාරී තත්ත්වයක් එක්ක ආණ්ඩුවේ වාඩි වෙලා ඉන්න මැති ඇමතුරුන් තවදුරටත් එලෙස ක්‍රියා කළොත් ඔවුන්ට ජනතාවට මූණ දෙන්න බැරි වෙනවා. ඒ නිසා ඇත්තටම විපක්ෂයේ හැටියට අපි මේවට නායකත්වය දෙන්නේ අර තවත් ගොඩක් එකතු කරගෙන ඒ එකතුව හරහා අපි කොහොම හරි ආණ්ඩුවක් හදන්න ඕන කියන අදහසම නෙවෙයි. අපිට තිබෙන්නේ රට හරියට යනවා නම් රට යම් මාර්ගයක යන දේශපාලන දෙවනුව කරන්න පුළුවන්. හැබැයි මේ සඳහා අනුගමනය කළු ජාතික එකඟතාවයක් ඇති කර ගැනීම වරදක් නෙවෙයි. මම කියන්නේ වැඩ කරන්න පුළුවන් අය, අලුත් අදහස් තියන අය, ඒ වගේ මේවන් කැප වෙන්න පුළුවන් අය ඉන්නවා මේක ඇතුලේ. ඉතින් එවැනි අය තෝරා ගන්න ඕන. නැත්නම් දේශපාලන වාසියට එහා මෙහාට යන විදිහට ඔවුන් ඔක්කොම එක ගොඩකට දාගන්න එක නෙවෙයි. ඒක මම හිතනවා තේරුමක් නැහැ. තවත් රටට මහා බරපතල අර්බුදයක් ඇති වෙන්න පුළුවන් සහ දේශපාලන කුණාටු ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහට කරන්නේ ඇත්තටම රට වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් කැපවෙච්ච කණ්ඩායම් එක්ක එකට වැඩ කරන වැඩපිළිවෙලක් අපි දැනටමත් සාදා සුවමාරු කරගන්නමින් තිබෙනවා. ඔය අතර දැන් මේ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දීම සඳහා ජාතික ආර්ථික සභාවක් නම් කිරීම සිද්ධ වෙනවා. අපි විටින් විට දැක්කා මේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා මේට අනිවාර්යයෙන්ම සිටිය යුතු කෙනෙක් විදිහට කීප පාර්ශ්විකීම යෝජනා වෙනවා. හැබැයි අපි දැක්කේ නෑ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා හෝ සමගි ජන බලවේගයේ ආර්ථිකය පිළිබඳ විශේෂඥතාවයක් ඔබවන මන්ත්‍රීවරු ඉන්නවා. ඒ අයව හෝ මේ පිළිබඳව යෝජනා වෙනවවත් අපි දකින්නේ
නෑ. මොකද්ද මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ තියෙන මේ තරම් විශේෂත්ව ඔබ ළඟින් හිටපු කෙනෙක් ඔබ දන්න හොඳට. ඇත්තටම මම දැක්කා ඔය ආර්ථික සභාවක් පත් කිරීම ගැන වාර්තාවක් මාධ්‍යයේ පළ වෙලා තිබෙනවා. මම පුදුම වුණා. මොකද හේතුව මේ රටේ ආර්ථිකයේ බරපතල කඩාගෙන වැටීමක් තිබෙනවා. ඒ වගේම ආණ්ඩුව අනුගමනය කරපු සෑම උපාය මාර්ගයක්ම අසාර්ථක වෙලා තිබෙනවා. එතකොට ඒ අසාර්ථකවීම කොච්චරද කියනවා නම් මේ අධික ජීවන දැන් මේ ඇත්තටම ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියන ජීවන උද්දමනය වැඩිවීම නෙවෙයි තියෙන්නේ. ඊට එහා ගිහිල්ලා 40%ක විතර උද්දමනයක් රටේ තිබෙනවා. ඒතකොට මේක ඔරොත්තු දෙන්නේ නැහැ. ඉතින් මෙවැනි අවස්ථාවක මේ සඳහා පාලනයක් ඇති කරන්න නැත්නම් ආර්ථික සභාවක් යම් කිසි විදිහක අලුතෙන් හිතන්න පත් කරනවා කියලා තමයි ඔය අදහසෙන් ආර්ථික සභාවක් ඇති කරලා තිබෙන්නේ. හැබැයි මේ ආර්ථික සභාවේ ඉන්නේ කවුද? මම පුජ්‍යලෝකගේ නංගම් කියන්න යන්නේ නැහැ. ඒක ගැළපෙන්නේ නැහැ. ආර්ථික සභාවක් නැත්නම් මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න ක්ෂණිකව ක්‍රියා කිරීම සඳහා යෝජනා කරන කණ්ඩායම විශේෂඥ විද්වත් උපදෙස් ගන්න පුළුවන්. ඒ පිළිබඳව දැනීමක් තියෙන ආර්ථික කටයුතු හසුරවන කණ්ඩායමක් විය යුතුව තිබෙනවා. දැන් මම දැක්කා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කරන්නේ මම දැක්කා එක්සත් ජාතික පක්ෂයේම කණ්ඩායමක් වෙන කවුරුත් නෙවෙයි කියන්නේ. දැන් ඒක ගැන අපිට මතභේද කතා කරන්න යන්නේ නැහැ. නමුත් ප්‍රශ්නලා තියෙන්නේ ඇත්තටම සමගි ජනබලවේගය බොහොම ප්‍රායෝගිකව අපි මේ සභාවල් වලට නියෝජනය නොකලත් සභාව නියෝජනය කිරීම සඳහා අපිට ඕන කියලා කියන්නේ නැති වුණත් අපි පුජ්‍යලික වශයෙන්ම මේ සඳහා යෝජනා අදහස් දුන්නා. විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ හර්ෂද සිල්වා මහත්මයා, ඒ වගේම රන් වික්‍රමරත්න මහත්මයා, කබීර් හෂීන් මහත්මයා මේ කණ්ඩායම පුජ්‍යලික වශයෙන්ම ගත යුතු පියවර පිළිබඳ යෝජනා මාලාවක් මහ බැංකුව අධිපතිවරයාට ගිහිලා පුජ්‍යලිකව බාර දුන්නා. අඩු ගන්න ඒව ගැන සලකන්න. 100ක් ගන්න එපා. ඒවා සලකා බලලා ඒ උපාය මාර්ගික යෝජනා ටික අරගෙන අඩු ගානේ මේකේ වෙනසක් ඇති කරන්න. මොකද අපි කියන්නේ අපි බලයට පත් කරනකම් අපේ අදහස් කියන්නේ නැහැ කියලා. නෑ. අපි එහෙම ඒ මට්ටමේ නෙවෙයි ඉන්නේ. අපි කියන්නේ මෙන්න මේ පියවර වලට යන්න කියලා. දැන් උදාහරණයක් ගත්තොත් දැන් කොවිඩ් වසංගත තත්ත්වෙම ගන්නකො. ওই කොවිඩ් වෛරසය වුහාන් වල චීනයේ ඇති වුණාම ඒක ලෝකේ යන්න ඉස්සර වෙලා. ඒ කියන්නේ විෂ බීජ පැතිරෙන්න ඉස්සරලාම සජිත් ප්‍රේමදාස සමගි බයම්බයගේ නායකතුමා හැටියට එතුමා කිව්වා මෙන්න මේක වළක්වා ගැනීම නිසා මේ පියවර වලට යන්න කියලා. හැබැයි ආණ්ඩුව අහුම්කම් දුන්නේ නැහනේ. ඒකෙන් රට තුලටත් ඇවිල්ලා ව්‍යාප්ත වෙලා රටට මහා අර්බුදයක් ඇති වුණා. ඒ වගේම තමයි අපි කියන්නේ මේ ආර්ථිකය කඩාගෙන වැටලා තිබෙනවා. ඒ ආර්ථිකය ආපහු ගොඩ ගන්න, විනිමය අර්බුදයෙන් විසඳ ගන්න මෙන්න මේ පියවර ගන්නවකට යන්න. ඒ පියවර වලට ගියහැල්ලා රට ස්ථාවර තත්ත්වයට ගේන්න අපිට දේශපාලනේ පස්සේ කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ රට වැටුනොත් අපි කාටවත් ආයි නැගිටවන්න ලොකු ව්‍යායාමයක් ගන්න වෙනවා. ඔබ ඔය නම් කීපයකුත් සඳහන් කළා. හැබැයි ඒ අය අද පළ කරන අදහස් සහ ආණ්ඩු කරන කාලේ දැක්වූ අදහස් අතර සමහර වෙලාවට අර කබර ගෝයා තල ගෝයා වෙන න්‍යායයන් අපිට දකින්න ලැබෙනවා. වාසියට කතා කරනවාද කියලා එතකොට අපිට හිතෙනවානේ මේ රුපියල විදේශ විනිමය අනුපාතයන් හැමුවේ රුපියල පිළිබඳව එහෙම කතා කරනකොට ඒ කාලේ අනුගමනය කළ සමහර ඒවා සහ දැන් කතා කරන විදිය ගත්තාම මෙහෙම කළ යුතුයි කියලා මේ ආණ්ඩුවට යෝජනා කරාට ඒ කාලේව ගැන දැක්ක වෙන විදියකට ඒක සුදුසු නෑ නේද? ඇත්තටම සුදුසු නැහැ. මම පිළිගන්නවා අපි දේශපාලන වාසිය වෙනුවෙන් සමාවෙන්නේ. ඒ කියන්නේ මම කියන්නේ මේ ගෙනේන තර්ක ඊළඟට න්‍යායන් දේශපාලනික නොවිය යුතුයි කියන එකයි මම කියන්නේ. මම කියන්නේ අපි ඇත්තටම ප්‍රායෝගික විය යුතුයි. රටේ ඇත්ත තත්ත්වය අපි තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. හැම වෙලාවෙම පාට කණ්ණාඩියෙන්ම බලලා අපි තීරණ ගන්න හොඳ නැහැ. ඉතිහාසයේ එහෙම ගත්ත දේවල් වල වැරද්ද අද අපි භුක්ති විඳිනවා. ඒ නිසා අපි ජාතික ව්‍යාපෘතියක් වෙන්න පුළුවන්, ආර්ථික වැඩපිළිවෙලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි රටේ ජනතාව වෙනුවෙන් ඉටු කරන වෙනත් සේවාවන් වෙන්න පුළුවන්. ඉතින් ඉවැනි අවස්ථාවල පොදු ප්‍රතිපත්තියට අපිට තියෙන ලොකුම අඩුව මොකක්ද? අද තියෙන ලොකුම අඩුව තමයි ජාතික වැඩපිළිවෙලක් අපිට නොමැතිකම. දැන් රටේ ප්‍රධාන ආර්ථික ප්‍රශ්න වලට වෙන්න පුළුවන්. රටේ අධ්‍යාපන ප්‍රශ්නෙට වෙන්න පුළුවන්. ප්‍රවාහන ප්‍රශ්නෙට වෙනවා. සෞඛ්‍ය වෙන්න පුළුවන්. කුෂිකර්ම වෙන්න පුළුවන්. ජාතික ප්‍රතිපත්තියක් නැහැනේ. දැන් බලන්න ජනාධිපතිතුමා කාබනික පොහොර වැඩපිළිවෙල ගෙනාවේ. එහෙම ජාතික ප්‍රතිපත්තියක් ඇතුව නෙවෙයි. එතුමාගේ අදහස් අනුව මේක ක්ෂණිකව දාලා අපේ කුෂ්කර්මාන්තයේ පැත්තෙන් අපි දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න සිදු වුණානේ. මම කියන්නේ එවැනි දෙයක් ජාතික වැඩපිළිවෙලක් විය යුතුව තිබෙනවා. දැන් එහෙම කරා නම් මේක මෙන්න මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නේ. මේක මෙන්න මේ කාලවකවානුවේ සිදු කරන්නේ. එහෙනම් මේ කුෂිකාර්මයේ ආහාර ප්‍රශ්නෙට අපි දැඩි ලෙස මේ උග්‍ර ලෙස මුහුණ දෙන්නේ නැහැ මෙවැනි හිගකමකට. ඉතින් ඒ නිසා අපිට තියෙන ලොකුම අඩුව තමයි ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය නොවීම සහ ජාතික වැඩපිළිවෙලක් නොවීම. ඉතින් මම එකඟ වෙනවා වරින් වර ආණ්ඩු වෙනස් කරන ගානට මේ තමන්ගේ
ඕනෑකම් දැක්මල් සහ හිතන විදිහට මේ රටේ යම් පාලන තීන්දුව ගන්න ගියොත් රට විශාල අර්බුදයකට එනවා. ඒ නිසා මේක තමයි හොඳම වෙලාව. රට අර්බුදයකට මැදි වෙලා තිබෙනවා. මේ මොහොතේ යම් ආකාරයක අපි සියලු දෙනාම අනුගමනය කරන්නේ එකම ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් කියන තැන ඉඳගෙන හදනවා නම් හොඳයි. දෙක තමයි මේකේ මහජනතාවගේ පැත්තෙන් බලයි කවුද මේක කාර්යක්ෂමව කරන්න පුළුවන්. හරියටම කරන්න පුළුවන් කියලා. ඒ තක්සේරුව මහජනතාවට දීලා අපි පොදු වැඩපිළිවෙලකට යා යුතුයි. ඔව් දැන් මේ දේශපාලන ඉතිහාසය පිළිබඳ දැනුමක් දැක්මක් තියෙන ඒ කියන්නේ පෙනී හිටිනේ පිළිබඳව කතා කරන විශේෂඥතාවයක් ඔබ වනයි අලි අලිත් අපිට පේනවා මැතිණිගේ කාලේ ගැන කතා කරනවා සිරිමාව මැතිණිගේ කාලේ ගත තීන්දුව తీරන පිළිබඳව කතා කරනවා ඒවා විවෘත ආර්ථිකයත් එක්ක වලපල්ලට ගිය හැටි ගැන කතා කරනවා එහෙම නොවුනා නම් කොතරම් හොඳද කියලාද කතා කරනවා ඒ ප්‍රතිපත්ති ඒ වැඩපිළිවෙළවල් සහ වර්තමාන ජනාධිපතිවරයාගේ දැක්ම සෞභාග්‍යයේ දැක්මේ අඩංගු ඇතැම් කාරණා බලමු සමානාත්මතාවයකුත් පෙනෙන්න තිබෙනවා. එදා හොඳ වෙන්නත් අද ඒ ප්‍රතිපත්ති නරකයි කියලා කියන්නටත් හේතුව මොකක්ද? ඒවාද අද ඒ තරම් පිළිගැනීමක් නැහැ. ඒවට ඇයි එහෙම වෙන්නේ? පළමුව කියනවා මේ සෞභාග්‍යයේ දැක්ම ගැන නම් ජනතාවට තිබෙන්නේ බරපතල ලෙස විවේචනයක්. මම දැක්කා ඔය සෞභාග්‍ය දැක්ම ගැනම කියා මහජනතාව පෝලිං වල ඉඳලා දැඩි විවේචන කරනවා. දැන් ඒක කෙනෙකුට තර්ක කරන්න පුළුවන් අපි දේශීය නිෂ්පාදන වලට ගියා දේශීය කර්මාන්ත ඇති කළා ඒ වකවානු තුල රටේ යම් ආකාරයක දේශීයත්වයට සහ අපේකමට මුල් කර දුන්නා කියලා. හැබැයි මොතන තියෙන ප්‍රශ්නේ මේකයි. මම දරන මතය තමයි මේ දෙකේම අන්තවාදී තැනකට යා යුතු නැහැ. දැන් අපි කියන්නේ අද ලෝකේ වෙනස් වෙලානේ තිබෙන්නේ. ලෝකේ ජාත්‍යන්තර ගනුදෙනු වලට ගිහලා හුවමාරු ආර්ථික වලට ගිහිල්ලා මහා විශාල ලෙස අඩු පිරිවැයක නිෂ්පාදනය කරන්න පුළුවන් තැනකින් අරගෙන ව්‍යාපාර කටයුතු වලට ගිහිල්ලා ඒ වගේ ගොඩක් වෙනස්කම් ඇති වෙලා තිබෙනවානේ. ඒත් ලෝකේ වෙනස් වීම වලට අනුව අපිට වෙනස් වෙන්නම සිදු වෙනවා. මම එකක් පිළිගන්නවා ඔබ කියපු 1970 කාල සීමාවේ අනුගමනය කරපු අර ස්වදේශීය ප්‍රතිපත්තිය 100% එලෙසම ක්‍රියාත්මක නොවි යම් සමබරතාවයකට ආවනම් අර බාණ්ඩ හිගයක් පෝලිං හිගයක් ඒ වගේ දේවල් නැතුව යම් ආකාරයක දේශීයත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපේ දේශීය නිෂ්පාදන සුරක්ෂිත ප්‍රතිපත්තියකට පමණක් සීමා වෙලා මේක ගියා නම් අර මිනිසුන්ගේ දැඩි විවේචනය සහ බාණ්ඩ හිගකම නවත්ත ගන්න තිබුණා. කෙටි කාලීන දුෂ්කරතා විදිමින් දිගු කාලීන අපට අනන්‍ය වූ ආර්ථිකයක් ගොඩනගා ගන්න තිබුණා කියලා නෙමෙයි. ලෝකෙ වෙනස් වුණානේ. මම කියන්න හදන එකයි. ලෝකෙ වෙනස් වුණානේ. වෙනස් වෙලා ලෝකෙ කොහෙවත් රටක් තමන්ම සියල්ල කරගන්න රටවල් නැහැ. හුවමාරු ආර්ථිකයක් තියෙන්නේ. එතකොට මම පිළිගන්නවා 1977 ආරම්භ කරපු විවෘත ආර්ථිකෙත් විවෘත වුණා වැඩි කියලා. ඒකේ යන්න එතෙන්දි තමයි ඔබ කියපු දැන දෙන්නේ. ඒ කියන්නේ අපිට කළ හැකි දේවල් ටිකට ප්‍රමුඛතාවය දෙමින් ආනයන ආදේශන ප්‍රතිපත්තියකට අපි ගියා නම් මේකේ ප්‍රයෝජනෙ මීට වඩා හොඳට ගන්න තිබුණා. දැන් අවාසනාවට වගේ 77 විවෘත වුණා වැඩි. සියල්ල. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම අපි සරුංගලේ පවා පිටරටින් ගේන්න පටන් ගත්තා. ඒක අනවශ්‍යයි. මම කියන්නේ ඒකයි. ආනයන ආදේශන ප්‍රතිපත්තියකුත් ඇතිව යන්න තිබුණා. එහෙමනම් මේක බොඩි සමබරතාවයකින් දෙකම යන්න බාණ්ඩ හිගයක් ඇති වෙන්නෙත් නැහැ. අවශ්‍ය දේ තියෙනවා. නමුත් දේශීය නිෂ්පාදනත් ආරක්ෂා වෙනවා. අන්න එහෙම තැනකටයි අපි ආයුතුව තිබුණේ. හොඳයි දැන් මේ පවත්න මාධ්‍ය හැසිරීම අපි පොඩ්ඩකට ගමුකෝ කතා බහට ඒ ඇතුළේ අපි ඊයේත් මේක ටිකක් කතා කරා මේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී වරේක එක සාකච්ඡා කරේ ආණ්ඩු පක්ෂයේ එතනදිත් මේක ගැන කතා වුණා විශේෂයෙන්ම මේ ජනතාව සිය ඇඟිලි තුඩින් මාධ්‍යයේ හසුරවන්නට ඒම ඇතුළත ඒ නිදහස ලැබීම ඇතුළත ඇතැම් අය අවබෝධයකින් කටයුතු කරනවා ඇතැම් අය අනවබෝධයකින් කටයුතු කරනවා ඇත්ත බොරු වෙනවා බොරුව ඇත්ත වෙනවා අතිශයෝක්තිය මේ අතරට එනවා අනවශ්‍ය බියවැද්දවීම ඇති වෙනවා මේ චරිත පුද්ගල ඝාතනය වීම ඇති වෙනවා මේ වගේ සමස්තයම අපිට දකින්න ලැබෙන ගැටලුකාරී තත්ත්වයන් අපි හිතමුකෝ මේ ආණ්ඩුව පන්නලා හරි මේ ආණ්ඩුව ඉවත් වෙලා හරි ඔබතුමන්ලට හරි කාට හරි ලැබුණා කියලා මේ විදිහේ හැසිරීමක් එක්ක කිසිම ඉලක්කයක් අරමුණක් හරියට අවබෝධයක් නැති ගමනක් තුල කාටවත් ආණ්ඩු කරන්න ලැබෙයිද කාටවත් හරියට රටක් කරන්න ලැබෙයිද මේ ගමන ගැන ඔබට හිතෙන්නේ නැද්ද මෙතන ගැටලුවක් තියෙනවා කියලා මෙතන ওই විවේචනය කරන්නේ සහ බිය වෙලා ඉන්නේ සමාජ මාධ්‍ය ජාලවල හැසිරීම ගැන විවේචනය යුතුයි මම හිතන්නේ එහෙම නැතුව වෙන රූපවාහිනිවත් පත්තරවත් ගුවන්විදුලිවත් ඒවා නෙවෙයි ඔය කතා කරනවා ඇත්තේ සමාජ මාධ්‍ය වල යම් ආකාරයක විනයක් තිබිය යුතුයි නමුත් අපි අහන්නේ ඇයි ඒකට බය වෙන්නේ බය වෙන්නේ තමන්ගේ අඩුපාඩුකම් තියෙන නිසා. දැන් සමහර විට ඇත්තටම සමාජ මාධ්‍යවල සඳහන් වන හැම කාරණයක්ම නිවැරදි නෙවෙයි. සමහරලාට ද්වේෂ සහගතව කිසිදු විනයක් නැතුව ඒව ඇතුලේ ක්‍රියා කරන පිරිස් ඉන්නවා. ඒ අයගේ එක එක මානසික රෝග. නමුත් මම කියන්නේ
ඕක නෙවෙයි රටක තියෙන ප්‍රශ්නේ. දැන් ඇත්තටම ආණ්ඩුව විවේචනය කිරීම සමාජ මාධ්‍ය ජාලා තුල සිදු වුණාය කියලා හෝ ආණ්ඩුවේ නායකයන්ට එරෙහිව සමාජ මාධ්‍ය ජාලා තුල යමක් සටහන් වුණා නැත්නම් විවේචන වෙනවයි කියලා ගිහිල්ලා පොලිසියවල අල්ලගෙන එන මට්ටමකට යා යුතු නැහැ. ඒක ස්වයං වාරණයකට යා යුතුයි. හැබැයි රටේ සියලු පුරවැසියන් එලෙස හදන්න බෑ. පොඩි අවස්ථාවකදී දැන් ඔබ අහනවා ඇයි මේවට බය වෙන්නේ කියලා. මේ අහන්නේ මේ ආණ්ඩුව වෙන්නේ. එතකොට අර පාස්කු ප්‍රහාරය වගේ එල්ලවුණු අවස්ථාවල ඇයි මේවා දවස් ගණන් වහලා තියන්න කටයුතු කරේ? ඇයි ඒ වෙලාවෙත් ඔබතුමාලට ওই මතේ ඉන්න තිබුණා? ඇත්තටම දැන් එවැනි සමහර අවස්ථාවල් තිබෙනවා ජාතික ආරක්ෂාව ඒ වගේම සමහර කාරණාවලදී එවැනි සීමාවල් ඇති කරනවා. මම කියන්නේ ඒක නිවැරදිම කියලා කියන්න උත්සාහ කරනවා නෙවෙයි. නමුත් ඒ වගේ සීමාවල් ඇති කරනවා දැක්කම මම කියන්නේ මේකට අපි බය වෙන්න ඕනේ නැහැ කියලා මම කියන්නේ. විවේචනය සහ කරුණු පිළිබඳව විමර්ශනය වෙනකොට ඒ විමර්ශන අවස්ථාවලදී සමහර වෙලාවට සීමාවල් දමමින් තොරතුරු හොයා ගැනීමට උත්සාහ කරන වෙන්න පුළුවන් පරීක්ෂණ කරන කණ්ඩායම්. ඒ නිසා ඒක ගැන නෙවෙයි මම කියන්නේ. සමස්තයක් හැටියට මේ සමාජ මාධ්‍ය ජාලාවලට ඕනට වඩා බිය වෙන්න හොඳ නැහැ. නමුත් මම මෙහෙම එකක් ඔබට කියනවා. ඔබ පිළිගන්නවා නම් ඒක පිළිගන්න පුළුවන් නැත්නම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. Tamanට වාසි සහගත දේවල් පළ වෙනකොට හොමාරු වෙනකොට ඒවා තමනුත් හොමාරු කරගෙන පාර්ලිමේන්තුව දක්වාත් අරගෙන එනවා. අපේ ආණ්ඩුවේ වේවා විපක්ෂයේ වේවා മന്ത്രിවරු. හැබැයි අවාසිදායක දෙයක් යනකොට තමයි ඒක ගැන කතා කරන්න පටන් ගන්නෙ. පොදු චෝදනාවක් මම නගන ඔබට විතර නෙමෙයි. හරි. ඒක ගැන හරි. හැම විටම Tamanට වාසිදායක දේ ගැන වැඩිපුර කතා කරන්න සහ උලුප්පල දක්වන්න උත්සාහ කරනවා. ඒක හරිද වැරදිද කියලා හොයන්නේ නැහැ සමහරවිට. පාර්ලිමේන්තුව දක්වා ගේනවා. දැන් ඔය වගේ ඔබ සඳහන් කරා වගේ ඊයේ සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරුණා එක්තරා පණිවිඩයක්. මම දන්නේ නැහැ මේක නිවැරදිද කියලා. ඒක පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළාය කියන පණිවිඩයක්. ඉතින් පොලිසියත් එක නිවැරදි කරලා නැහැ. මොකද හේතුව ඒකේ තියෙන්නේ කාරණා 22ක්. කාරණා 22 කියනවා ඔබ එළියට යනකොට පරිස්සම් වෙන්න, රත්තරන් බඩු පැලඳගෙන යන්න එපා. ඒ වගේම රාත්‍රියේ ගමන් බිමන් යන්න එපා. ඒ වගේම පොදු ස්ථානවල මහජනතාව ගැවසෙන ස්ථානවල පමණක් ඉන්න. ඔය වගේ හැබැයි මේක දැක්ක පමණින්ම මේක ඇත්තටම යම් ආකාරයක පොලිසිය නිකුත් කරපු පණිවිඩයක් කියලා පේනවා. නමුත් මටත් හැකයක් තිබෙනවා මේ වගේ දෙයක් නිර්මාණය කරලා මේක ඇතුලේ දැම්මද කියලා. මොකද හැබැයි ඒක නිවැරදි කරන්නත් පොලිසිය ගියේ නැහැ. දැන් ඔය වගේ දේවල් වෙනවා. ඉතින් මේකෙන් පෙන්වලා තියෙන්නේ රටේ මහා භයානක තත්ත්වයක් ඇති වෙලා තිනවා. ආරක්ෂක තත්ත්වෙ බිඳ වැටලා තිබෙනවා. මංකොල්ල කෑම් ඇති වෙන්න පුළුවන්. මිනිස්සු දැඩි පීඩනයක ඉන්නවා. මේ පීඩනය නිසා හොරකම් කරන්න යන්න පුළුවන්. අන්න ඒ වගේ අදහසක් කියවෙන්නේ. එතකොට මම කියන්නේ මේ වගේ දේවල් නිර්මාණය වෙලා වැටෙන්න පුළුවන්. ඇත්තටම ප්‍රතිචාරය දැක්විය යුත්තේ මේවා සඳහා පොලිසිය හමුදාව පාවිච්චි කරමින් ඔවුන් මර්ධනය කිරීම නෙවෙයි. මේවා නිවැරදි කර ගැනීම සඳහා අපි ක්‍රියා කරන එක. ඒ කිව්වේ අපි මේ තත්ත්වයට ඇති වෙලා තිබෙන්නේ ඒවායේ අඩුපාඩුකම් තියෙන නිසා. ඉතින් කිව්වා වගේ සමාජ මාධ්‍ය ජාලාවල තියෙන සියල්ල ඇත්ත නෙවෙයි. සමහර වෙලාවට මානසික වශයෙන් නැත්නම් දේශපාලන වශයෙන් ඒ වගේ විවිධ අදහස් කල්පනා කරලා ලියන අය ඉන්න සියල්ලම 100%ක් නිවැරදි කියලා මමත් කියන්නේ නැහැ. ඔව් මේ සදාචාරවත් ලෙස ඉදිරියට යන්නට නම් එහෙම නැත්නම් හොඳ Tamanගේ දැක්ම ප්‍රතිපත්තිය හරියට ක්‍රියාත්මක කරමින් ඉදිරියට ගමන් කරන්න නම් මේ කරන්නේ ජනතාව වෙනුවෙන් පත් කරන ජනතාව විසින් පත් කරන නායකයෝ පාලකයෝ ආණ්ඩු ඒවා කරගෙන යනකොට හැම විටම ඒ දැක්ම කඩාකප්පල් වෙන ආකාරයට කටයුතු යොදනවා නම් ඒක කොතරම් සුදුසුද කියන එක පිළිබඳව සහ පිළිබඳව විචාරාත්මක විවේචන වෙනුවට සමහර වෙලාවට දිගප්පල්ලක් දාන්නේ නැති විවේචන විවිධ ආකාරයෙන් පළවීම පිළිබඳව මොකද කියන්නේ කියලා මොකද කාටත් මේක බලපාන කාරණාවක් නිසා අවසාන වශයෙන් 37 නායක මැතිතුමන්ගෙන් අපි විමසීම් කළේ අපි ස්තුතිවන්ත වෙනවා සමගි ජන බලවේග ජාතික සංවිධායකතුමාට මේ කතා බහට එකතු වීම පිළිබඳව අද දැන් වැඩි දවසක් නේද 15 වෙනිදා කල් තියලම කිව්වා අද දවස මේ පවත්නා තත්ත්වයන් නම් මේ ජනතා විරෝධය පෙන්눔 කරන්න කොළඹට එනවා කියලා පැති තුනකින් එනවා කියලා මම දැක පළ කළා තියෙනවා පොඩක් වැඩ පිළිවෙල ගැන සඳහන් කළම අපි අවසන් කරමු. ඔව් ඇත්තටම දැන් අද අපේ විරෝධතා ව්‍යාපාරය සංවිධානය කරලා තිබෙන්නේ රටේම මහ ජනතාව එකට එකතු වෙලා මේ ජනතාව පීඩාවට පත් කරපු මේ ආණ්ඩුවට ගෙදර යන්න කියලා බල කරන්නේ. ඒ ගෙදර යන්න කියන එක අදහස් කරන එක දේශපාලන පණිවිඩයක් විශේෂයෙන්ම ආණ්ඩුවට කරන්න බැරි නම් ගෙදර යන්න කියලා. ඒක අපි කිව්වා එකතු වෙන්න කියලා කොල්ලු පිටියට. හැබැයි ඒ ස්ථාන එන මාර්ගානුව තමයි අපි ඒක කියලා තිබුණේ. දැන් ඔය ගාලු පාර පැත්තෙන් එන අයට එන්න විදිහක්, ඒ වගේම අනික් පැති වලින් එන අයට විහාර මහදේවී උද්‍යානයේ පැත්තෙන් එන විදිහක්, ඒ වගේම අනික් මීගමුව ප්‍රදේශයෙන් ඒ පැත්තෙන් එන අයට කොටුව පැත්තෙන් එන ක්‍රමයක් අපි දැනට දැනුම් දීලා තිබෙනවා. ඉතින් අපි කිසිම කඩාකප්පල්කාරී ක්‍රියාවක් නෙවෙයි. ඒකත් කියන්න ඕන. සමහර කියනවා මේ කඩාකප්පල්කාරී කරන්නේ නැහැ. මේක බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදියට ජනතාවගේ ඒ කැකෑරෙන වේදනාව පිට කරන්න අවස්ථාවක් තමයි මේකෙන් සිදු වෙන්නේ.
හොඳ ජනතාවගේ පීඩාවන් පිළිබඳ අවධානය යොමු කරන්න කියලා ආණ්ඩුවට දෙන්න යන පණිවිඩය නිවැරදිව සංනිවේදනය කරගන්න ලැබෙන්න කියලාත් ඒ වගේම ජනතාව පීඩාවටපත් නොවන ආකාරයෙන් මේ ජනතාවගේ පීඩාව පිළිබඳව සිය විරෝධය පාන්න හැකි වෙන්න කියලාත් ඒ වගේම ආණ්ඩු පක්ෂෙන් කියනවා ඔබතුමාලට තව කතාවක් පණිවිඩයක් දෙනවා ඊයේ මధుරිතානගේ මන්ත්‍රීවරයාත් ඔක මතු කරා ඕවා කරන්නත් නිදහස අවස්ථාව සලසපු ජනාධිපතිවරයෙක් පාලනයක් තමයි රටේ තියෙන කියන එක මතක තියාගෙන මේ කටයුතු විරෝධතා දක්වන්නේ ඒ ප්‍රජාතන්ත්‍රීය අයිතිය ඔබට අහිමි කරලා නෑ මේ ආණ්ඩුව කියන එක මතක තබා ගන්න කියලා තෝන් පණිවිඩයක් දෙනවා. ස්තුතියි ඔබතුමාට. අපි නැවත දවසක මුණ ගැසමු. එහෙනම් හෙට හමු වනතුරු ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.